ස්වාමීනි සංසාරයෙන් එතර යන්න මාගේ නිවන උදෙසා මාගේ මේ වන්දනාව භාග්‍යතුන් වහන්සේ ඉවසන්න. එහෙම කියලායි අපි වඳින්නේ. අනිත් එක අපි භාග්‍යතුන් වහන්සේට වැඳලා පින් සිද්ධ කරගන්න විතරක් වඳින්න ගියොත් අපි ගාව තණ්හාවක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට වැඳලා අපේ යහපත සලසගන්න විතරක් වඳින්න ගියොත් තණ්හාවක් තියෙනවා. එතන අපි ආත්මාර්ථකාමී මට ඕන දේ කරගන්න විතරයි මම ගිහිල්ලා තියෙන්නේ. මට නිවන නොලැබුණත් අපි භාග්‍යතුන් වහන්සේට වැඳ යුතු නැද්ද? අනාදිමත් කාලයක් දීර්ඝ සංසාරේ ඔබ මා වෙනුවෙන් මොන තරම් දුකක් මේ මහා පුරුෂෝත්තමයන්න් වහන්සේ වින්දද කියන කාරණාව ගැන හිතලා මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් අපිට හිතා ගන්න බැරි තරම් අති දීර්ඝ කාලයක්. අසංඛ්‍ය කියන වචනයේටම ධර්මයේ උදාහරණයක් සඳහන් කරලා තියෙනවා. කොයි වගේ උදාහරණයක්ද? සඳහන් කරන්නේ මේ මහ පොළොව යොදුන් 2,40,000ක් ගැඹුරුයි. එහෙම දේශනාවේ සඳහන් කරන්නේ යොදුන් 2,40,000ක් ගැඹුරුයි කියලා. ඒක සර්වඥතා දේශනාවේ සඳහන් වෙන්නේ. වර්තමානයේ විවිධ විදිහට කියන්නේ පුළුවන් විද්‍යාඥයෝ ආහාරමේ කියන්න පුළුවන් නෑ මේ පෘථුවියේ විශ්කම්භයේ මෙච්චරයි කියලා. අපිට ඒව වැඩක් නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ඥානීය ගාවට ළඟා වෙන්න පුළුවන් අය තවම නැහැ. ඒ නිසා මේ යොදුන් 2,40,000ක් මේ ඝන පොළව ඝනකඩයි කියලා සඳහන් කරලා තියෙනවා ධර්මයේ. එහෙම සඳහන් කළේම අපිට ඇති වෙන්න පුළුවන් යම් සිතුවිලි අලුත් සොයා ගැනීම අලුත් මතවාද ගණන් ශාස්ත්‍ර ඔස්සේ මේ දෙක සංසන්දනය කරන්න ගියොත් අපිටත් වරදින්න පුළුවන්. එහෙම සඳහන් කළේම ලිපියකින් දැනුම් දීමක් කරලා තිබුණ එක පුද්ගලෙක් ස්වාමීන් වහන්සේගේ දේශනා මමත් අහනවා. නමුත් ලෝකයකට මේ කරන දේශනාවෙන් මෙන්න මෙවන් සාවද්‍ය ප්‍රකාශ කරන්න එපා කියලා කරුණු කීපයක් සඳහන් කරලා තිබුණා. එහෙම අයට අපි අනුකම්පා කරන්න ඕනේ. ඒ සාවද්‍ය ප්‍රකාශයක් තමයි මේ මහ පෘථිවියේ තියෙන මේ ඝනකඩ බව. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරන්නේ පළවෙනි අපාය අපට හම්බ වෙන්නේ යොදුන් 15,000ක් යටින් කියලා. මහ පොළවේ යොදුන් 15,000ක් යටින්. ඔහු සඳහන් කළ රූප රාමුවකුත් ඇඳලා එවලා තිබුණා. යොදුන් 20,000ක් කියලා සඳහන් කරලා තිබුණේ ඒ සටහනේ. යොදුන් 15 නැත්නම් 20,000ක් යටින් නම් පළවෙනි අපාය හම්බ වෙන්නේ. මේ ලෝකේ දැන උගත්කමක් තියෙන ඕනෑම පුද්ගලයෙක් දන්නවා පෘථිවියේ විශ්කම්භය සතපුම් 7,900ක් බව. මේ සඳහන් කරලා තිබෙ හැටි මම දන්නේ ඒ ගණන් මිලිම. සතපුම් 7,900යි තමයි පෘථිවියේ විශ්කම්භය. ඒ හැටියට කල්පනා කළොත් ඔය අපායේ තියෙන ඕනේ පොළොවේ යට නෙමේ අහසේ උඩ කියලා. නමුත් අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ යොදුන් 2,40,000ක් මේ මහ පොළොව ඝනකඩ බව. එhmenan විද්‍යාඥයෙක් සරණ යනවට වඩා අපි සරණ ආයුත්තේ භාග්‍යතුන් වහන්සේ. තාම අපිට භාග්‍යතුන් වහන්සේ සරණ යන්න බැරි වීමේ ප්‍රතිඵලය නිසායි අපි තාමත් මේ සංසාරේ මෙහෙම ඇවිදින්නේ උන්වහන්සේට අකීකරු වීමේ ප්‍රතිඵලයක් හැටියට. උන්වහන්සේට අකීකරු නොවි ඉස්සරහට අපිට යන්නත් අන් අයට ඒ මඟ කියන්නත් තමයි මේ කල්යාණ මිත්‍රයන්ගේ මේ වෑයම. මේ යොදුන් 2,40,000ක් ඝනකඩ බොල් පොළොව මුං යට වගේ කෑලි වලට කැපුවොත් මේ පොළොවෙන් කෑලි අසංඛ්‍යයක් කපන්න බෑ කියලා සඳහන් කරනවා. එතකොට අසංඛ්‍ය කියන ගාන ගැන අපිට හිතන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් එක මහා කල්පයකට අන්තර්කල්ප 256කුත් එක අන්තර්කල්පයකට අසංඛ්‍ය 86,40,000ක් මනුස්ස වර්ෂ වලින් ආයුෂ තියෙන බවත් සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ සීමාවක් නැහැ කියන එකයි අන්තර්කල්පය ගැනවත් අපිට හිතන්න බෑ. එහෙමනම් එවන් මහා කල්ප අසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් මේ සංසාරේ මේ තරම් දීර්ඝ ඈත ගමනක් එන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. මේ සසර දුක් විඳින සත්‍යයන් සංසාරයෙන්
ඊතර කරවීමේ පරම අභිලාෂය ඇතිවමයි. එමනම් ඒක මොන වාගේ වීරියක්ද කියන කාරණාව හිතන්න අපි මේ හිස් මොළවලට හැකියාවක් ඇත්තෙම නෑ ඒ වීරිය ගැන කල්පනා කරන්න. නමුත් අපි වෙනුවෙන් ඒ තරම් වීරිය වඩාපු ඒ තරම් දුක් විඳපු තව කෙනෙක් මේ ලෝකේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි විසින් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළ යුතුයි. වෙස්සන්තර බෝසතාණන් වහන්සේ අපවත් වෙලා අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් තුසිත භවනේ ආයුෂ භුක්ති විඳලා දෙතිසක් නිමිති ලෝක ධාතුවේ පහළ කරවමින් මාතෘ ගර්භයට එළඹිලා දෙතිසක් නිමිති පහළ කරවමින් මාතෘ ගර්භයෙන් මනුෂ්‍ය ලෝකයට වැඩම කරලා අවුරුදු 29ක් ගිහි ගෙදර ආයු වළඳලා ගිහි ගෙදර ගිහි ජීවිතයේ පිළිබඳව කලකිරීමක් ඇති වෙලා ගිහි ගෙයින් නික්ම ගියපු උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන් ශරීරයට දැඩි දුක් දීමේ ප්‍රතිපදාව අනුගමනය කළා. ශරීරයට දැඩි දුක් දීම අත්ත කිලමතානුയോഗය දුර්ගේශ්වරී කියන කඳුවැටියේ ප්‍රදේශයට වෙලා දවසින් දවස ආහාර වර්ජනය කර අන්තිමට පාත්‍රයට වැටෙන ගෙඩියක් පාත්‍රයට වැටෙන කොළයක් පමණක් ආහාරයට ගනිමින් ජීවත් වෙච්ච කාලේ සරියුත් මහරහතන් වහන්සේටම සඳහන් කරනවා සාරිපුත්ත මගේ බඩ අතගාපු වෙලාවේ මට අහුනේ කොඳු වැටේ. මගේ කොන්ද අතගාපු වෙලාවේ මට අහුනේ මගේ බඩ පොත්ත. මේ ලෝමගස් මැරිලා අතපය අත ගන්නකොට මුල මැරිච්ච රෝම කූප ගැලවිලා හුළඟ යනවා. හිස අත ගන්නකොට හිස කෙස්වල මුල මැරිලා කෙස් ගැලවිලා අතට එනවා. මල මූත්‍රා කරන්න ගියපු තැන්වල සිහි නැතුව ඇද වැටෙනවා. සමහර අය ගිහිල්ලා පිය රජුරවන්ටත් කියනවා අන්න සිද්ධාර්ථ මැරිලා වැටිලා කියලා. අවුරුදු 6ක් තිස්සේ මෙන්න මේ විදිහේ මහ පුදුම දුකක් ඔබ අප වෙනුවෙන් උන්වහන්සේ වින්දනය කළා. මේ නිවන මේ සංසාර පැවැත්ම මේ කතා කරන්න හදන ධර්මතාවයන්ගේ ස්වභාවය නාම ධර්මයන්ගේ ස්වභාවය ඇතිවීම පැවතීම නැතිවීම කියන එක හොයලා සත්‍යයේ සංසාර ගමනට විරාමයක් හොයලා දෙන්නයි උන්වහන්සේ මේ තරම් දීර්ඝ දුකක් විඳලා තියෙනවා. එහෙම දුක් විඳලා ඒ ප්‍රතිපදාව අතහැරලා දාලා මධ්‍යම ප්‍රතිපදාවට ඇවිල්ලා උතුම් සම්මා සම්බෝධිය සාක්ෂාත් කරලා ගත කරපු අවුරුදු 45ක් කාලය මොන කැපකිරීමක් අපි වෙනුවෙන් කළාද? භාග්‍යතුන් වහන්සේ යටත් පිරිසෙන් හැමදාම සැතපුණේවත් නෑ. හැමදාම සැතපීලා තියෙන දවසකට පැයයි විනාඩි 20ක් වගේ කාලයක්. සැතපුණ දවස් වලට සැතපීලා තියෙන පැයයි විනාඩි 20ක් විතර කාලයක්. පැය 24න් අපි සැතපෙන්න කොච්චර කාලයක් ගත කරනවද? ඒ කියන්නේ අපිට සංසාරي පිළිබඳව මහ ලොකු බයකුත් නැහැ. අපට සසරෙන් එතර යාම පිළිබඳව ලොකු අවශ්‍යතාවයකුත් නැහැ. කෙටියෙන් කිව්වොත් අපි ගැන නැති උනන්දුවක් උන්වහන්සේට අපි ගැන තිබුණා. ඒ සංසාරයෙන් අපි එතර කරවන්න. මොකද අපි සසර බය දකින්නේ නැහැ. උන්වහන්සේ සසර බය මනාව දකින්න නිසා උන්වහන්සේ දන්නවා මේ සංසාර ගමනේ ස්වභාවය කොහොමද කියලා. ඒ නිසා සසරින් එතර වෙච්ච සම්මා සම්බුද්ධත්වයේ ලැබපු මහෝත්තමයන්න් වහන්සේ රාත්‍රියේද නිදි වර්ජිතව මේ කැපකිරීම කරන්නේ ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්, අප වෙනුවෙන්. එහෙනම් එවන් කැපකිරීම කරපු අය මේ ලෝකේ වෙන නැති නිසා අපි විසින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළ යුතුමයි. ඊළඟට මේ මහා ගුණය අසීමාන්තික ගුණය ගැන අපිට සාකච්ඡා කරලා ඉවර කරන්න බෑ මේ දේශනාව. අපි ඒ නිසා ශ්‍රද්ධාවයි ගෞරවයයි ඇතිවීම වෙනුවෙන් පමණක් අපි මේ කාරණාව මතක් සාකච්ඡා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ නම්
ගුණ මුහුදක්. වීදාගම මෛත්‍රී ස්වාමීන් වහන්සේ ලෝවැඩ සංගරාව කියන පොත ලියන වෙලාවේ පළවෙනිම ධර්මාර්ථයෙන් පැහැදිලි කළේ සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානං සත්‍යයට සිත සාන්තිය උදා කරලා දෙන ගුණ මුහුදක් සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. මුහුදක් අපි දැකලා තියෙනවා. නමුත් මුහුදක තරම හිතාගන්න අපිට බෑ. අපි මුහුද දැකලා නැහැ. අපේ ඇස් වලට පේන්නේ බොහොම ටිකයි. ආයේ එතෙන්ට ගිහිල්ලා බැලුවොත් ආයේ පේන්නේ ආයේ ටිකයි. නමුත් මේ සාගරය තුල ගොඩබිම නැති තරම් විශාල ජීවීනුත් ඉන්නවා. ගොඩබිම නැති තරම් වටිනා වස්තුනුත් සාගර පතුලේ තමයි තියෙන්නේ. ඒ සාගරයට මේ ලෝකේ තියෙන වෙන කිසි දෙයක් ලොකු නෑ. අපි නැවක් දැක්කහම අපි නැවක දකින්නේ උඩ කොටස විතරයි. නමුත් නැවක් ගොඩට අරගෙන තියනවා දැක්කොත් ජලයෙන් සම්පූර්ණයෙන් උඩට අරන් තියනවා දැක්කොත් අපිට හිතෙනවා මේ නැව කොච්චර ලොකුද. සමහර නැව් තියෙනවා කිලෝමීටරයකට වඩා දිගයි. ඉතා විශාලයි. ඒ වගේ දේවල් ප්‍රවාහනය කරන්නේ ගුවන් යාන වගේ දේවල්. ප්‍රවාහනය කරන විශාල නැව්. ඉතින් ඒ වගේ යාත්‍රා සමහරලාට දහස් ගණනක් ඒ නැවට පටවනවා. එහෙම විශාල නැවක් සම්පූර්ණ ගොඩ තියෙනවා දැක්කොත් අපිට හිතේ මේක නම් මුහුදට දාපු ගමන් යට යනවා කියලා. නමුත් අපි බැලුවේ නැවේ ලොකු බවනේ. ඊළඟට අපි හිතුවේ නෑනේ මේ යාත්‍රාව දාන්නේ කොයි වගේ මුහුදකටද කියලා. ඒ නැවයි මුහුදයි සංසන්දනය කරලා බැලුවොත් ඒ මහා සාගරයට ඒ නැව ගිනි පෙට්ටියකටත් වඩා කුඩයි. එහෙනම් ඒ සාගරයේ මහ නැව යට යන්නේ නැහැ කවදාවත්. එතකොට මේ සාගරයට මොනවද කරන්න බැරි කියන කාරණාව. හොඳම උදාහරණය තමයි 2004 ඇතිවෙච්ච මේ සුනාමි ව්‍යසනය. වතුර ගොඩට ආවා, ගෙවල් කඩාගෙන ගියා, සාමාන්‍ය දෙයක්. නමුත් මහා ඝන වතුර පාරක හරි අපි යකඩ කූරක් හිටවලා තිබුණොත් සමහරවිට මේ යකඩ කූර නැමෙන එකක් නෑ. ගෙයක් ගලවගෙන යන වතුර පාරක යකඩ කූරක් නැමෙන එකක් නෑ. මොකද ඒක ඉතා පුංචි. අනික ඒක හරි ශක්තිමත් කෝටුවක් වගේ. ඒකට වතුර බදන්නේ නැහැ. ඉන්නතින අපි කල්පනා කරලා බැලුවොත් යකඩ කූරක් වගේ රේල් පිල්ලක් කියලා. ඒ වුණාට මෙතන ඉන්න අපි හැමෝටම අත්දැකීම් තියෙනවා. ඒ වතුර පාරට රේල් පිල්ල කොහොමද ඇකිලිලා තිබුණේ කියලා. ඇකිලිලා නැමිලා දඟර ගැහිලා. නමුත් මේ මහා ඝන යකඩ කඳ අඹරවන්න කරකවන්න මේ වතුරත් එක්ක වෙන මොකවත් ආවද? වෙන මොකවත් ආවේ නැහැ. මේ ජල කඳටම තමයි ඒක කරන්න පුළුවන් උනේ. එහෙනම් කවදාවත් හිතුවේ නැහැ මේ වගේ රේල් පිල්ලක් අඹරන්න වතුරට පුළුවන් වෙයි කියලා. එහෙමනම් මේ උදාහරණයෙන් අපිට පැහැදිලි වෙනවා මුහුදට මොනවද කරන්න බැරි කියලා. එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ ගුණ මහ මුහුදක්. ඒ ගුණ මුහුදට ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් සසර දුක් විඳින සත්වයා වෙනුවෙන් මොනවද කරන්න බැරි?